හරිම නම් අපි අපේ සම්බුද්ධේශනා දෙවෙනි කොටස ආරම්භ කරමු. සාදුකාරය දීලා ආරම්භ කරමු. එකවතාවක් සාදුකාරය දෙන්න ප්‍රමාණවත්. හොඳයි එහෙනම් දැන් අපි මීට කලින් පැහැදිලි කරේ ඇහෙන් අරමුණක් ගන්නකොට බාහිරයත් ආධ්‍යාත්මයත් අන්ත දෙක ඒ දෙකම අතහැරෙනවා. ඒ දෙකම අතහැරෙනවා. දන්නේ නැහැ අතහැරෙන විදිය. එහෙමනම් මොකද කරන්න තියෙන්නේ? අතහැර ගන්න දෙයක් නැහැ. අතහැරෙන බව දැනගන්නයි ඕන. දැනගෙන අන්න ඒක මෙනෙහි කරන්න තමයි ඕන. ඔච්චරයි කරන්න ඕන. ඒ කියන්නේ දැකීමක් වෙනකොට බාහිරයත් අතහැරිලා තියෙන්නේ. ආධ්‍යාත්මයත් අතහැරිලා නේද තියෙන්නේ කියලා තමන් මෙනෙහි කරන්න ඕන. හිතින් සිහිපත් කරන්න ඕන. ඕක කරන්න ඕන. එතෙන්දී හැබැයි පොඩි ප්‍රශ්නයක් එනවා. දකින දේ විඥාන මායාවක්. ඒක අපි රවට්ටනවා. දකින්නේ වී දින දෙයක් කියලා. ඒක කඩා ගන්න අවශ්‍ය දැනුම අපේ ගාව තියෙන්න ඕන. කාටද කියන්නේ? තමන්ගේම හිතට කියනවා නෑ ඔහොම පෙරුණට මේකයි. ඔහොම පේන්නේ මෙහෙමයි. අතන බලන්න එතනත් එහෙම නේද? මේක මේකයි. කී තමන්ගේ හිතට තමයි ඒත්තු ගන්න. තමන්ගේ හිතට ඒත්තු ගන්නන්න ඕන. ඔය දකින්නකොට දැකීම වෙනකොට බාහිරයත් ආධ්‍යාත්මයත් දෙකම අතහැරිලායි තියෙන්නේ කියලා තමන් නිතරම සිහිපත් කරන එක කරන්න ඕන. ඒ කියන්නේ සාක්ෂි ඇතුව, දැනුම ඇතුව සිහිපත් කරන එක කරන්න ඕන. ඒතු අතහැර ගන්න දෙයක් නෑ. අතහැර ගන්න බෑ අපිට එහෙම. අතහැර ගන්නත් බෑ පින්නතුනි අපිට අල්ල ගන්නත් බෑ කිසිම බලයක් නෑ. අතහැරලා තියෙන එක අනේ මේක අතහැරලා නේද? මේ ගොන් කමට මෝඩ කමට නේද? බාහිරයයි ආධ්‍යාත්මික දෙකම තියෙනවා කියලා අපි ගන්න කියලා. ඒක මෙනේ කරන්න ඕන අපි. පැහැදිලි දෙයක් කරන්න තියෙනවා. එතකොට මතක තියාගන්න බාහිරයක් හම්බුනොත් බාහිරයක් හම්බෙන කෙනෙකුට ආධ්‍යාත්මයක් හම්බෙනවා. ඒකාන්තයක් විතරක් හම්බෙන්නේ නැහැ. හැබැයි නිතරම ඉන්නේ ඒකාන්තයක. ඉන්නේ ඒකාන්තයක කියලා කියන්නේ කුමන හෝ ඒකාන්තයකයි ඉන්නේ. එක සලකන මොහොතක එක බාහිරේ ඉන්නවා එක පයින්නවා ආධ්‍යාත්මයට. එක ආය ආධ්‍යාත්මයෙන් කො බාහිරට පයින්න. ওই දෙක මාරු කරගෙන ඉන්න අන්ත මාරු කරන එක කරන්නේ. මම දකිනවා ඔන්න ආධ්‍යාත්මය. මම දකිනවා. නිතරම හිතන්නේ මම දකිනවා. කෙනෙක් දකින්නකොට එළියේ අන්න බල්ලෙක් යනවා. එහෙමනේ දකින්නේ අන්න බල්ලෙක් යනවා. බල්ලෙක් යනවා එහෙම නැත්තම් කවුරු හරි කිව්වොත් උතන බල්ලෙක් යන එකක් නෙමෙයි තියෙන්නේ උතන. ඇයි බල්ලෙක් නැත්තම් මොකද කියන්නේ? ඔයාලා කියන්නේ මොකද කියලා. දේවුනේ ගතියන්. බල්ලෙක් යනවා. පාරේ. හරි වලිගය කරනවද යනවා. ඇයි ඔයාලට පේන්නේ නැද්ද? ඒ කියන්නේ මට පේනවා. අන්න ආව ආධ්‍යාත්මයන්ට. පැහැදිලිද? ඔන්න අන්ත දෙක මාරු කරනවා. ඔතන බාහිරයට අතහැරලා ආධ්‍යාත්මයට අතහැරලා ඔන්න ඕක තමයි ප්‍රබලම. ප්‍රබලම ඕකයි මේ ඇහෙන් අරමුණක් ගන්නකොට අපි රැවටෙනවා. බාහිරයයි ආධ්‍යාත්මයයි දෙකම තියෙනවා කියලා. ওই දෙකම අතහැරිලායි තියෙන්නේ. ඕක තේරුම් ගන්න එක තමයි වටින්නේ අමාරු. හරිද? මොකද හේතුව? හේතුව තමයි කනෙන් සද්දයක් ඇහෙනකොටත් දැකපු දෙයක් සම්බන්ධ වෙනවනේ. සද්දයක් එනකොට වාහනේ මතක් වෙනවා. 3 wheeler එක සද්දයක් කියන 3 wheeler ඇඳෙනවා හිතේ. ඒ කියන්නේ ඇහෙන් ගත්ත අරමුණක් හිත මතක් කරලා මන ආයතනේ මතක් කරලා දෙනවා. ඒ වගේමයි නාසයෙන් ගන්ධයක් එනකොට ඔය ඉන්නේ කේක් එකක සුවඳයි කියලා කියනකොට හරිද? කේක් එක මතක් වෙලානේ. හැඩේ මතක් වෙලානේ දැකපු දෙයක් මතක් වෙනවා. හරිද? එතකොට ඇහෙන් අරමුණක් ගැනීම හේවත් දැකීමක සත්‍යයේ යථාර්ථය හරියටම වටහා ගන්න ඕනේ. මේක වටහා ගත්තම ඊටු ඉබේම පුළුවන්. රසයක් එනකොට ඇස් දෙක වහගෙන කීමු ඉන්නේ ඔන්න භයානකම අවස්ථාව මතක් කරගන්න. ඇස් පේන්නේ නැහැ. මරණාසන්න වෙලාවේ ස්පිරිතාලෙන් යවලා දොස්තර මහත්තයා කියනවා දරුවන්ට දැන් ඉතින් වැඩක් වෙන්නේ නැහැ. කැමෙද්දයක් කන්න මොන්න දීලා තාත්තා තියාගන්න අම්මා තියාගන්න කියලා කියනවා. මේකදී එක කියනවා. හූම් ගාන විතරයි කරන්නේ තමයි. විතරයි කරන්න පුළුවන්. මොකක් කැවුවත් ගන්න ඔච්චර. වෙන මොකක් අබ්බෑ.
ඒතර ආත්මය කියන එක දැන් නෑ අර වැඩ කැලි ටික. මම දකින්නවා මම යනවා මම මේ සේරම කරේ ගියේ හැටි මමයි ඒ මොකක් කන්නේ. ඒ සේරම මුලාවල් කියලා අන්තිමට තේරෙන්නේ නෑ. මේ පිටුතුන ධර්මය හරියට අවබෝධ කරගත්තොත් තේරෙනවා මහා මුලාවක් නේද කියලා මේක. එතකොට දැන් ගෙදරට එක්කගෙන ගිහලානේ ටිකට් කපලා වැඩක් නැහැ කියලා. ඇස්පේන්නෙත් නැහැ. අතපය වළංගු නැහැ. කයින් ඒ කියන්නේ පහසක් ගන්නත් බෑ. නාසයත් හරියට ගඳ සුවඳ තේරෙන්නේ නැහැ මොකවත්. දැන් දිවේ මොකක්ද ඇස්පේන්නෙත් නැහැ. අම්මේ තාත්තේ පොඩ්ඩක් කට අරින්නකෝ. කන් ඇහෙන්නෙත් නැහැ. ඒ කට අරින්න නැති නිසා කට පොඩ්ඩක් අරින්න අතින් තද කළ මේව කරාම යන්තම් ඉතින් අරිනවා කට. ඔන්න දැන් මොන හරි කවන පුංචි හැන්දකින් අපි හිතමු හොඳ රස කේක් එක පුඩින් කෑල් ටිකක් කවනවා. හරිද? දැන් රස දැනෙනවා දිවට. රස දැනෙනකොට මොකද කරන්නේ මන ආයතනය? අන්න එදා කාපු පුඩින් අන්න මතක් කරලා දෙනවා. නැත්තම් තමන් ඒ කාලේ හදපු පුඩි එච්චර නම් මේක රස නැහැ. කතා කරගන්න බෑ මොනවා. එච්චර නම් රස නැහැ. දැන් දු පුතා පුඩින් ගැවුනේ පුතා හරි ඇවිල්ලා. නේද? දැන් පැය ගාන පුඩින් එක තමයි චිත්‍රපටි බලන්නේ. ඔය වෙලාවෙ ගියොත් පුඩින්ම තමයි. පුඩින්ම තමයි. මොකෙක් හරි වෙලා ඔය හරි එක තමයි. ඕක තමයි භයානක. ඕක තමයි භයානක. පැහැදිලිද? ඔන්න දැන් බලන්න පින්නතුන්ට වැටහෙන්න ඕන. ඇහෙන් එදා ගත්ත දේ ඇත්ත දැකලා තිබුණා නම් අද කැඩුව මේක ආගම. චිත්‍රපටියේ පෙන්නනකොටම චිත්‍රපටිය බෝල් කරලා දාන්න. හරිද? එදා ඇහෙන් දැකපු දේ ඇත්ත දැක්කේ නැති නිසා. සත්‍යය දැනගෙන හිටියේ නැති නිසා. එදා දැක්කේ පුඩින් එළියේ තිබුණා. අහවල් මඟුල් ගෙදර ගියාට පස්සේ අපි තුමු ගුණේ අයියගේ මඟුල් ගෙදර ගිය වෙලාවේ දුන්න පුඩින් තරම් රස පුඩිමක් කවදාවත් මං කාලා නැහැ. ඒක මං ඇවිල්ලා හැමදාම කතා කරා. දැන් ඔන්න අර පුඩිම කනකොට එදා ගුණේ අයියගේ මඟුල් ගෙදර කාපු පුඩිම මතක් කරලා. ඒකේ සයිස් එකත් කෑල්ලක් මතක් කරලා පෙන්නනවා දැන්. හරිද? ඇහින් දැක්කේ ඇත්ත දැක්කේ නැති නිසා අර චිත්‍රය දැන් ආයි මවල පෙන්නනකොට ආපහු බාහිරේදී විචේ පුඩිම මතක් කරනවා. එදත් තිබුණේ නැහැ එළියේ පුඩිමක්. එදත් පුඩින් කාපු කෙනෙක් හිටියෙත් නැහැ. හැබැයි අද අර මරණාසන්න මොහොතේ පුඩින් කාපු කෙනත් මතක් වෙනවා එදා මෝඩකමට. පුඩින් කියලා දැකපු දෙයට එළියෙන් දැකපු දෙයට මතක් වෙනවා. අල්ලපු දෙයට මතක් වෙනවා. ඇත්තටම එහෙම දෙයක් නැහැ පින්නතුනි. දැන් එහෙම දෙයක් නැත්තම් මේ පින්නතුන් අවබෝධ කරගන්න ඕනේ මෙතන තමයි ගැඹුරුම. බාහිරයයි ආධ්‍යාත්මයයි දෙකම නැත්තම් බලන්න. එදා ගුණේ අයියලගේ මගුල් ගෙදර ගිහිල්ලා පුඩින් කනකොට තමන් අවබෝධයෙන් කෑවන. ඇහින් මේ දකින්නේ කුමක්ද කියලා දිවෙන් මේ රස විඳින්නේ කුමක්ද කියලා හරියටම අවබෝධයෙන් කෑවනම් ඔය හැම අවස්ථාවකදීම බාහිරයේ ආධ්‍යාත්මයේ දෙකම අතහැරලා නේද? ආධ්‍යාත්මයේ අතහැරලා නම් කාපු කෙනෙක් ඉන්නවද උදන? කාපු කෙනෙක් ඉන්නවද ආධ්‍යාත්මයේ අතහැරලා නම් ඒ ගුණයයිගේ ගෙදර ගිහිල්ලා මගුල් ගෙදර ගිහිල්ලා පුඩිම කෑවට. කෑව තමයි. ඒක කෑවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අවබෝධයෙන් කෑවනම් ආධ්‍යාත්මය අතහැරලානේ. Taman දන්නවා ආධ්‍යාත්මය අතහැරලා. සිත පිහිටවල සම්මා වායාම සම්මා සති. එහෙමනම් පුඩින් කාපු කෙනෙක් ඉන්නවද? නැහැ. බාහිරයත් අතහැරලා. එහෙනම් කාපු පුඩිමක් තියෙනවද? ඒකත් නැහැ. මොකද වෙලා තියෙන්නේ? හැම මොහොතකම හේතු ප්‍රත්‍යයෙන් හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙලා ගියපු සිටිවිල්ලක් විතර හටගෙන තියෙනවා. ওই ධර්මතාවයේ එදා දැකලා තිබුණා නම් මරණාසන්න මොහොතේදී මාරය ඇවිල්ලා මන ආයතනේ දක්කනකොට මේක අරගෙන ඵලයන් සසර ගැලවෙන්නම බැරි අපායට. ඒතකොට මට මෙයා ගැන හොයන්න ඕනේ නෑ. කල්ප ගානකට වෙන්නේ නැහැ බය වෙන්නේ නැහැ යයි කියලා. අවිජිමන නරකාවේ ඉන්නකොට කොහෙරි අපායක ඉන්නකොට කල්ප ගණන්නේ නේද? තිරිසන් ඇරුණාම අනිත් ඒවා කල්ප ගණන් ඉන්නේ.
එතකොට එතෙන්ට දාගත්තට පස්සේ එයාට මහන්සි වෙන්න දෙන්නේ නැහැ යාළුවගෙන. ඒතර මේ අපි පින්නතුන් ගැන විතරයි මහන්සි වෙන්න තියෙන්නේ යාළුවට. පැහැදිලිද? අන්න එතකොට හැබැයි අර ඇත්ත දැකලා ඇහෙන් දැකීමේ සත්‍ය එදා අවබෝධ කරගෙන තිබුණා නම් අද මරණාසන්න මොහොතේදී මන ආයතනයෙන් අරකම පෙන්නකොටම ඒ බොරුවක් කියලා කියනවා. අන්න සන්නාහකම් මාර රණේ විශේෂයි. අන්න යුද්ධ ඇදුම ලෝහම ඇදුම අර මාර යුද්ධේ වෙලාවේදී මරණාසන්න මොහොත තමන් ඇදගත්තා. එයාට ඕන තැන් වලට දක්වන්න බෑ තමයි යන කරක් තියෙනවා තමන් එතෙන්ට යන්න. පැහැදිලිද? හරි එහෙනම් දැන් බලමු මොකක්ද අපි මේක කොහොමද වටහා ගන්න කියලා. හරිද? දැන් මේ පින්නතුන්ට අපි ඊට කලින් කියලා දුන්නු කරුණු නැවත අපි කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඒක අවශ්‍ය නැහැ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඒ කරුණු කිව්වොත් හොඳට අහන පින්වතුන් හිතනවා අනේ ඉතින් හැමදෑම මේ එකම නේද කියලා තියෙන්නේ. කියලා මේ කෑල්ල අහන්න නැතුව. ඊට පස්සේ අලුතින්ම මේ ධර්ම දේශනාවට සමන් දෙන පින්නතුන් ඒ කෑල්ල නොකියුවහම මොකද වෙන්නේ? මේක කොහෙත්ම පැහැදිලි වෙන්නේ නැහැ යාළුවා. මේක ගැඹුරයි. මේක බොහොම ගැඹුරුයි. මේක තේරෙන්නේ නැහැ අර ටික නැති. හැබැයි එහෙම වුණා කියලා ඒ ධර්ම දේශනා ටික අහන්න තියෙනවනේ. ඉන්සන් නැවත නාම සහ රූප ඒවා අපි පැහැදිලි කරන්න යන්නේ නැහැ. මෙතෙක් කරපු හැම ධර්ම දේශනාවකම වගේ ටික අඩුවන නැඹුරුතාවයෙන් කියාගෙන ඇවිල්ලා මැද හරියේදී. ඒ කියන්නේ ධර්ම දේශනා දැන් අපි තුන් 11ක් හරි 12ක් හරි තියෙනවා. ඒකෙන් 8 9 10 වගේ එනකොට ඔය නාම රූප ගැන රූපස්කන්ධය අනිත්‍යභාවය වේදනා ස්කන්ධය අනිත්‍යභාවය ඕවා ඊටාම ගැඹුරින් හොඳටම කියනවා සවිස්තරාත්මකව. ඊට පස්සේ දැන් අඩු කරගෙන යනවා. මේ ළඟදී අහලා තිබුණ හොඳ ප්‍රශ්නයක් අපේ අර මේ WhatsApp group එකේ එක පින්වතියෙක් අහලා තිබුණා දැන් මේ අපි මතක තියාගන්න ඕනේ යම. මතක තියාගන්න පුළුවන්කම තියෙන්නේ අපිට උපාදාන කරලා. කියන්නේ එක චිත්තක්ෂණයකින් හැදෙන සිත නිරුද්ධ වෙනවා. ඊළඟට හැදෙන සිතයි අර සිත අතර සම්බන්ධයක් නැහැ. හැබැයි අපි සම්බන්ධයක් යා කරනවා මේ සිත් ටික. සිත් ටික සේරම යා කරනකොට අර නිරුද්ධ වෙච්ච කලින් සිත මීට චිත්තක්ෂණ ගණනාවකට කලින් හටගෙන නිරුද්ධ වෙච්ච සිත තියෙනවා කියලා හිතලා ඒකත් එක්ක ඊළඟ එක. ඒකත් එක්ක ඊළඟ එක. ওই නිරුද්ධ වෙච්ච සිත් සේරම එකට යා කරාට පස්සේ තමයි උපාදාන වෙන්නේ. උපාදාන නිසා තමයි උපාදාන පච්චේ භව. මේ ලෝකේ දැකපු දේවල් තියෙනවා කියලා ගන්නෙ උත. භවය හැදෙන්නේ. හරිද? එතකොට දැන් අපිට දැන් යමක් මතක තියාගන්න බෑ. මතක තියාගන්නවා කියලා කියන්නේ ඒත් උපාදාන කරනවා කියන එක. ඒ අහලා තිබුණා. ඒ කියන්නේ අපි මේ ධර්මය දැන් අහගෙන මේව මතක තියාගන්නවා කියලා කියන්නේ ධර්මයට උපාදානය කිරීමක් නේද? ඔව් ධර්ම උපාදානය කිරීමක් නේද? හැබැයි මතක තියාගන්න මේ උපාදානය කිරීම මේක වැටෙන්නේ සසර අතහැරෙන පැත්තට. ඒ වගේම අපි උදේ පාන්දර නැගිටලා හිතුවොත් අපෝ මෙහෙමනම් ඉඳලා හරියන්නේ නැහැ. ඊයේ දවසේ කරපු දෙයක් නැහැ. මෙහෙම කරලා කොහොමද? මෙහෙම මහා කම්මැලි වෙලා කොහොමද මේ සසර දුකින් මිදෙන්නේ? මෙහෙමනම් කරලා හරියන්නේ නැහැ කියලා හිතුවම එතෙන්දී කනස්සළු ස්වරූපයක් නෙවෙන්නේ හිතට. ඒක කුසලයක්, ඒක අකුසලයක් වෙනවද? ඒක අකුසලයක් වෙන්නේ නැහැ. ওই ප්‍රශ්නේ තමයි අහන්නේ විශාක අනාගාමි ඵලයට පත්වෙච්ච උපාසකතුමා ධම්මදින්නා මහරහත් තිරණියකින් අහන්නේ. මේ පිළිතුරට අවශ්‍ය නම් කියවන්න. චුල්ල වේදල්ල සූත්‍රය. මේක අහනවා. මෙයා අහන්නේ ටෙස්ට් කරන්න, මෙයා පරීක්ෂා කරන්න අහන්නේ. මෙයා දන්නේ මේ ධම්මදින්නා තමන්ගේ ගිහි කල බාරයව. භාවනා කරන්න ගිහිල්ලා කැලේට ගිහිල්ලා ඉතා කෙටි කලකින් දවස් කීපකින් මෙයා එනවා නේද? මෙයා දැන් මෙහින්වහන්සේ කෙනෙක්. අරයානාගාමි මෙයා මෙහින්වහන්සේ කෙනෙක්. ධම්මදින්නා මෙහින්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ කමඨාන් අරගෙන කැලේට ගිහිල්ලා භාවනා කරලා ඉතා කෙටි කාලෙකින් මෙයා එනවා. මෙයා හිතාගෙන ඉන්නේ මෙයා මේ කතරලා දාලා එනවත් නැහැ. මෙයා දැන් අනාගාමින්නේ විශාක උපාසකතුමා. එයා ගිහි කල
ස්වාමියා මම පරීක්ෂා කරන්න කියලා අහන්නේ මේ. අහනවා ඒක අකුසලයක්ද මේ කියලා. කිසිම මේක අකුසලයක් වෙන්නේ නැහැ. ඒක සසර ගමන කෙටි කරනවා. ඒක අරතිය පැත්තට වැටෙන්නේ නැහැ. පැහැදිලිද? ඒ වගේ ඔය ධර්මයේ මතක තියාගෙන මේ ගමන යන එක ඒක අකුසල පැත්තට වැටෙන්නේ නැහැ. හැබැයි උපාදාන කිරීම. උපාදානයත් නොකළ යුතුයි. ඇයි? උපාදාන පත්‍ය භව. මතක අර ටික අර නිරුද්ධ වෙච්ච චිත්තක්ෂණ වල ගත්ත ටික මතක තියාගත්ත නිසා තමයි උපාදාන කරපු නිසා තමයි මේ ධර්ම පාඩේ මතක් වෙලා තියෙන්නේ. මතක තියෙන්නේ. අන්න ඒක තියෙනවා දැන් භවයක් ඒක. එතකොට ධර්මයක් උපාදාන නොකළ යුතුයි කොයි වෙලාවෙදිද රහත් වෙනවා. ඒ නිසා නේද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ ධර්මයේ පෞරකට උපමා කරා. රහත් ඵලයටපත් වුණාට පස්සේ දුකින් මිදුණට පස්සේ උන්වහන්සේ කියනවා මේ පෞර කර තියාගෙන යාම පිළිසන මේකත් හලලා යන්නේ මොකක්වත් නැහැ. අන්න ඉතින් කුසල කුසල තියනවද? ඒ මොකක් නැහැ පින්නති. ඒක සෝතාපන්න ඵලයට එනකොට නැති විත්තියව වැටෙනවා තමයි. ඒ මුණා කියලා කුසල් නොකර ඉන්නේ නැහැ. කුසල් කරනවා. හැබැයි එලවන්නේ නැහැ. කුසල් කරන්න ගිහිල්ලා කිසි දවසක අකුසල් කරගන්නේ නැහැ. ඔය පෘථග්ජන අය වගේ. පෘථග්ජන අය සම්පූර්ණයෙන්ම අකුසල් නේද කරගන්නේ කුසල් කරන්න ගිහින්. නේද? කුසල් කරන්න ගිහලා තරගයක් නේද කරගන්න කටිනේ කරගන්න ගිහිල්ලා කී දෙනෙක් තරහ කරගන්නවද? අර මේ නෑ පැත්තක ඉඳලා යාට මොකක් හරි කරන්න බාර දුන්නත් එයා ඒක කරනවා. කවුරු ඉල්ලුත් නෑ අනේ මට ඕක දෙනවා නෑ ඔයා කරන්න පිටර. කිසි ප්‍රශ්නයක් නෑ. ඉල්ලන කෙනෙකුත් නෑ දෙන කෙනෙකුත් නෑ මොකක් කරන්නේ නෑ. හරි. දැන් මේක හරියට තේරුම් ගන්න. හරිද? එතකොට දැන් අර කරුණු ටික අපි සේරම පැහැදිලි කරන්නේ නෑ නැවත. හැබැයි මේ පිටුතුන මතක තියා ගන්න ඕනේ එක සිතක් ඇති වෙන විදිය. ඒකත් අපි කියන්නේ නෑ දැන්. සිතක් ඇති වෙන විදිය මතක වෙන්නේ මේ පිටුතුන්ට. සිතක් ඇති වෙන්න ගත වෙන්නේ කොච්චරද? එක චිත්තක්ෂණය. සිතක් ඇති වෙනකොට එක සිතකුයි චෛතසිකයි හටගන්නවා. ඒ චෛතසිකත් මතක තියෙන්න ඕනේ. ඒක අපි කියලා දීලා තියෙන්නේ. මෙතන වැදගත්ම පොයින්ට් එක විතරක් පොඩ්ඩක් මතක් කරගන්න. ඒ තමයි ස්පර්ශය කියන්නේ. හරිද? ඔතන කියනවා තින්නම් සංගති පස්සෝ. ඔන්නෝක අපි කියලා ඇති මෙතනයි රහස තියෙන්නේ කියලා. යම් කෙනෙකුට මේ ධර්මය තවම දකින්න බැරි වුණාද? එයා අනම්මනම් අනවශ්‍ය දේවල් කර යනවා. එයා ඕන තැනට අවධානය යොමු කළා නැහැ. තින්නම් සංගති පස්සෝ. ඔන්න ඔතෙන්ටයි අවධානය යොමු කරනවා. මත තියාගෙන චිත්ත වීති උනත් ගැඹුරට යා යුතු නැහැ. චිත්ත වීති ගැඹුරට අපි කියලා දුන්නා. ඒක වෙන කතාවක්. ඒ මොකවත් ඕනේ නැහැ. අල්ල ගන්න තියෙන එකම දේ තමයි. සර්පයා අල්ල ගන්න ඕනේ බෙල්ලෙන්මනේ අල්ල ගන්න ඕනේ. ධර්මයේ උපමා කරේ සර්පේකුටනේ. නේද? මේ සර්පයා නැමැති ධර්මය වලිගෙන් එහෙම අල්ලගත්තොත් නෂ්ට කරනවා. බුදුරණාහි කියලා තියෙනවා. ගොඩාක් ඉන්නේ ධර්මයේ වැරෙත්තෙන් අල්ලගත්තා. අපිත් එහෙන් අල්ලන්න හැදුවා. වලිගෙන් අල්ලන්න ගිහ ළඟට පයින්කොට තැරලා දැම්මා එක දැන්ගෙන අල්ලන්න හැදුවා. අන්තිමට තමයි හරි තැනින් අහුනේ. ඒ අහුවෙච්ච විදිහ තමයි මේ කියලා දෙන්නේ. එතකොට හරිද? එතකොට දැන් අර අල්ල ගන්න ඕනේ සර්පයේ බෙල්ල තමයි කොතනද? එතනින් අල්ලුවොත් නේ ආඩපණ වෙන්නේ මොකවක් කරන්න. එයාට. ඒ තමයි තින්නම් සංගති පස්සෝ. හිතක් ඇතුළට කියලා තියෙන්නේ. දැන් ඇහෙන් අරමුණක් ගන්නකොට බුදුරණාහි පැහැදිලිව දේශනා කළා. ඒ කරුණ අපි අපේ සම්බුද්ධ දේශනාවල දිගටම වගේ කිව්වා. නේද? චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන තින්නම් සංගති පස්සෝ. පස්ස පච්චය වේදනා. ඔන්න උතන තමයි තේරුම් ගන්න. තින්නම් සංගති පස්සෝ කියලා කිව්වේ මොකද්ද? තුන් දෙනෙක් ඉන්නවා. ඒ තුන් දෙනා හොඳින් අහගන්න මේක. ඔතන විතරයි කියලා දෙන්නේ. ඔතන ඕන. හරි? තින්නම් සංගති පස්සෝ කියලා කිව්වේ මේ තුන් දෙනාගේ එකතුවට මම ස්පර්ශයේ යයි කියේ. පස්සේ යයි කියේ. තින්නම් සංගති පස්සෝ. හරිද? එතකොට පස්ස කියලා කියන්නේ පින්නතුනේ මෙතෙන්දි චෛතසිකය. හරිද? ස්පර්ශ කියන චෛතසිකය. ස්පර්ශ කියන චෛතසිකය හැදෙන්නේ. හොඳින් අහගන්න. ස්පර්ශ කියන චෛතසිකය හැදෙන්නේ තුන් දෙනෙක් එකතු වෙලා. එහෙමනම් ඔය තුන් දෙනා හේතු.
පස්ස කියන චෛතසිකයේ ඵලය. හරිද? හේතුඵල ධර්මතාවයක් තමයි බුදුරජාණන් වහන්සේගේ මේ දර්ශනය. හේතුඵල මතක තියාගන්න හේතු වැය වෙමින් තමයි ඵලයක් හැදෙන්නේ. මෙන්න මේක තමයි මතක තියාගන්න. මේක තමයි අමතක කරන්නේ. මේක අමතක වෙන නිසා තමයි මේ පින්නතුන්ට ඵලයක් තියෙනවා හේතුත් තියෙනවා. ඵලය හේතු දෙකම තියෙන්නේ. හේතු වැය වෙමින් තමයි ඵලයක් හැදෙන්නේ. දැන් ඵලය කවුද? පස්ස කියන චෛතසිකය. හොඳට මතක තියාගන්න. පස්ස කියන චෛතසිකය තින්නම් සංගති පස්සෝ. තින්නම් කියන්නේ තුන් නෙවෙයි. සංගති කියන්නේ එකතු වෙලා. සංගතියේ එකතු වීමෙන් පස්ස හැදෙනවා. පස්ස කියන්නේ මෙතෙන්දී ස්පර්ශ කියන චෛතසිකයේ හැදෙන්නේ තුන් දෙනෙක් හේතු වශයෙන් වැය වෙමින්. කවුද තුන් දෙනා? ඇහෙන් අරමුණක් ගන්නකොට කියන්නේ. කවුද තුන් දෙනා? චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඤ්ඤාණ. තුන් දෙනා කවුද? ඔන්න හොඳින් අහගන්න. බාහිරින් එන වර්ණයේ කියන උපාදාය රූපේ එක්කෙනෙක්. ඔන්න බාහිරිය නියෝජනය කරන්න ඔතනින්. හරිද? දැන් බාහිරිය නියෝජනය කරන බාහිරිය සුද්දෂ්ටකනේ තියෙන්නේ. බාහිරියේ තියෙන සුද්දෂ්ටක වලින් හතක්ම මෙතෙන්ට අදාළ නැහැ මේ කතාවට. ඒ හතම නෑ හා සමානයි. නෑ. එහෙම හිතන්න. මේ හත් දෙනා නෑ. බාහිරිය තියෙන බවට එකම එක සාක්ෂිය තමයි වර්ණයේ කියන උපාදාය රූපේ. ඔය වර්ණයේ කියන උපාදාය රූපය හැට පේනවද? හැට පේන්නේ නෑ. ඕක මතක තියාගන්න. ඕක මතක තියාගන්න බැරි නම් කවදාවත් මේ හතරින් ඊතර වීමක් නෑ. පොඩ්ඩේ මතක තියාගන්න තියෙන්නේ. මහ ගොඩක් නෑ. ඔය පොඩ්ඩ මතක තියාගන්න බැරුව පාර්ලිමේන්තුවේ අහවල් දවසේ අහවල අරම කිව්ව කියන එක මතක තියාගෙන ඉන්නවනම් සසර එහෙම යන එක තමයි කරන්න තියෙන්නේ. වෙන කරන්න දෙයක් නැහැ. මේ විකල්ප නැහැ. ඒවනම් කියාවේ. එයි මතක නැද්ද අර එදා අර අහවල් කට්ටිය අර විදිහට කිව්වා. ඊට පස්සේ අර එහෙම කිව්වනේ දැන් ඔය ඕකනේ දැන් ඔය මේ ලෝකේ දැන් අපේ රටේ වෙන්නේ ඕකනේ. යථාර්ථය මං එදත් කිව්වනේ ඕක වෙනවා කියලා ඕන දැන් කියන. එයාලා මේ සසර යන කට්ටිය. එයාලට එහෙම යන්න දීලා මේ පින්නතුන් මොකද කරන්න ඕන? ඔන්න ඔය ටික මතක තියාගන්න. හරිද? චක්කුංජ පටිච්ච රූපේච uppajjati චක්කු විඤ්ඤාණ. දැන් තුන් දෙනෙක් එකතු වෙනවා. ඒ තුන් දෙනා තමයි හේතු. එයාලා වැය වෙමිනුයි ඵලය හැදෙන්නේ. ඵලය කියන්නේ පස්ස කියන චෛතසිකය. හරිද? පස්ස කියන චෛතසිකය හැදෙන්නේ හේතු තුනක් වැය වෙමින්. එතකොට හේතු තුන වැය වෙමින් කියන එක හොඳට මතක තියාගන්න. මේ හේතු තුන පස්ස කියන ඵලය තියෙනවා නම් මේ හේතු තුන ප්‍රකෘති තත්වයෙන් පවතින්නේ නැහැ. ඒවා මේකට යෙදිලා තියෙනවා. මේ වැය වෙන හේතු තුනටම තමයි පස්ස කියන්නේ. තව විදිහකින් කිව්වොත්. වැය වෙන හේතු තුනට තමයි පස්ස කියන්නේ. හරිද? දැන් බාහිරිය නියෝජනය කරන එකම දේ. බාහිරියක් තියෙන බවට එකම සාක්ෂිය තමයි වර්ණයේ කියන උපාදාය රූපය. අපිට ඒක හැට පේන්නේ නැහැ. සුද්දෂ්ටකම හැට පේන්නේ නැහැ. සුද්දෂ්ටකම හැට පේන්නේ නැහැ. ඒතර බාහිරින් එනවා එන එක පේන්නේ නැහැ. වර්ණයේ කියන උපාදාය රූපයක් තියෙනවා. මේ කියන වර්ණය නෙවෙයි, මේ පාට නෙවෙයි. වර්ණයේ කියන උපාදාය රූපයක් තියෙනවා. ඒක තමයි එකම සාක්ෂිය බාහිරයක් තියෙනවට සාක්ෂිය. හදිස්සියේ මේ වර්ණයේ කියන උපාදාන වැදගත් කරුණ මේ වර්ණයේ කියන උපාදාය රූපයත් අතහැරුණොත් මොකද වෙන්නේ? බාහිරය අතහැරුණා. ඉතින් ඕක මතක තියෙන්න ඕනේ. මේ වර්ණයේ කියන උපාදාය රූපය අතහැරෙනවද කියලා අපි කියනවා. අතහැරෙනවා කියලා තමයි තේරුම් ගන්නවා. අතහැරෙනවා කියලා තේරුම් ගන්න වෙනකොට තමයි බාහිරය තියාගෙන ඉන්න තමන් හිතේ. බාහිරය තියාගෙන ඉන්න පැහැදිලිද? ඒ බාහිරය අතහැරෙනවා. බාහිරය අතහැරෙන්න ඕනේ එකම තියයි. බාහිරයක් තියෙන බවට එකම සාක්ෂිය. බාහිරයක් තියෙන බවට බාහිරය නියෝජනය කරමින් ඉන්න එකම සාක්ෂිය තමයි වර්ණයේ කියන උපාදාය රූපේ. මේ වර්ණයේ කියන උපාදාය රූපය යම් මොහතක අතහැරෙනවද? ඒ අතහැරෙන මොහොතේදීම සම්පූර්ණ බාහිරයම අතහැරෙනවා. බාහිර ඉවරයි. පැහැදිලිද? ඊට පස්සේ තමයි ආධ්‍යාත්මය. තමන්ගේ මේ ආධ්‍යාත්මයක් තියෙන බවට තියෙන එකම සාක්ෂිය තමයි චක්කු ප්‍රසාදය. චක්කු ප්‍රසාදය. ඇහි චක්කු ප්‍රසාදය කියන තැන. පැහැදිලිද? චක්කු ප්‍රසාදය විතරයි මෙතෙන්දි වළංගු. අනික කිසිම දෙයක් මේ කතාවට අදාළ වෙන්නේ නැහැ. අනික කිසිම දෙයක් සේරම නෑ වගේ. ඒ මොනවද? කන, නාසය, දිව, කය, මනස කියන ඒවා මොකකද යාට අරමුණු ගන්න බෑ.
අපි කෝ වරකට අරමුණු ගන්න පුළුවන් එක ඉන්ද්‍රියකින්. හරිද? එක ඉන්ද්‍රියකින් විතරයි. එක ඉන්ද්‍රියකින් එක අරමුණක් විතරයි වරකට ගන්න පුළුවන්. අනිත් සියල්ල બ્લોක් වෙලා අපි අර මොබයිල් ෆෝන් එකේ සිම් කතාව උදාහරණයකට කිව්වා. ඒව දන්නේ නැත්නම් ඒ වහල මතක් කරගන්න ඕනේ. ආධ්‍යාත්මයේ තියෙන බවට තියෙන එකම සාක්ෂිය මොකද්ද? ඒ තමයි තමන්ගේ චක්කු ප්‍රසාදය. චක්කු ප්‍රසාදයෙන් තමයි තමන් ඉන්න විදිහ නියෝජනය වෙන්නේ. යම් වෙලාවකදී මෙන්න වැදගත් පොයින්ට් එක. යම් වෙලාවකදී ඔය ආධ්‍යාත්මයත් අතහැරනවා නම් තමන්ට තේරෙනවා නම් ආධ්‍යාත්මය අතහැරනවා කියලා. ඒ කියන්නේ ආධ්‍යාත්මය කියන එක නෑ. චක්කු ප්‍රසාදය අතහැරනවා නම් ආධ්‍යාත්මය නෑ. යම් වෙලාවකදී තමන්ට වැටෙනවා නම් මේ චක්කු ප්‍රසාදයේ කිරකත් අතහැරනවා කියලා. කියන ආධ්‍යාත්මය. එතකොට දෙක එකතු කරනවා. යම් වෙලාවකදී තමන්ට වැටෙනවා නම් බාහිරින් එන වර්ණයකින් උපාදාය රූපය ආධ්‍යාත්මය නියෝජනය කරමින් ඉඳපු චක්කු ප්‍රසාදය ඒ දෙකම එකම මොහොතේ අතහැරනවා කියලා බාහිරයේ ආධ්‍යාත්මය දෙකම අතහැරියා. තමන් දන්නේ නැති වුණාට තමන්ට අමතක වුණාට තමන්ට අමතක වුණාට මේ දෙකම අතහැරිලා පැහැදිලිද? ඔන්න ඔක හොඳින් මතක තියාගන්න. හරි. දැන් චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඤ්ඤාණ. චක්කු විඤ්ඤාණ සිතක් හැදෙනකොට චක්කු විඤ්ඤාණ සිත හැදෙනකොට එතෙන්දී මේ අවස්ථාවේදී චක්කු විඤ්ඤාණ සිත ඵලය හේතු දෙක වෙන්නේ මේ වෙලාවේදී කවුද? බාහිරින් එන වර්ණයකින් උපාදාය රූපයත් චක්කු ප්‍රසාදය. මේ දෙක වැය වෙමින් චක්කු විඤ්ඤාණ සිත හැදෙනවා. හරිද? ඒතර චක්කු විඤ්ඤාණ සිත කියන්නේ වැය වෙමින් පවතින වර්ණයකින් උපාදාය රූපයේ චක්කු ප්‍රසාදිත කියන හේතු දෙකේ එකතුව තමයි චක්කු විඤ්ඤාණ සිත කියන්නේ. දෙක වැය වෙමින් තියෙන්නේ. හරිද? ඊට පස්සේ මේ මොහොතේම වෙන්නේ මේකත් මේ මොහොතේම වෙන්නේ තින්නම් සංගති පස්සෝ. දැන් තුන් දෙනෙක් ඉන්නවා. කවුද තුන් දෙනා? එකම මොහොතේ වෙන්නේ තුන් දෙනා තමයි බාහිරින් එන වර්ණයකින් උපාදාය රූපේ තියෙනවා එක. හරිද? ආධ්‍යාත්මයේ තියෙනවා චක්කු ප්‍රසාදය කියන එක. ඒ දෙක වැයවිමින් හටගත චක්කු විඤ්ඤාණ සිතක් තියෙනවා. දැන් මේ තුන් දෙනාම එකටම වැයවිමින් තින්නම් සංගති පස්සෝ පස්ස කියන චෛතසිකය හැදෙනවා. පස්ස කියන චෛතසිකය හැදෙනකොට එහෙමනම් චක්කු විඤ්ඤාණ සිතක් වැය වෙනවා හේතු වශයෙන් බාහිරින් ආපු වර්ණයකින් උපාදාය රූපෙත් වැය වෙනවා. චක්කු ප්‍රසාදිත වැය වෙනවා. තුන් දෙනාම වැය වුණා. එහෙනම් දැන් තුන් දෙනාම තියෙනවද? තුන් දෙනාම මේ වැඩේට ඉදිලා තියෙනවා. තුන් දෙනා නෑ. එහෙනම් පස්ස කියන චෛතසිකය හැදෙන මොහොතේදී අනිවාර්යයෙන්ම බාහිරය අතහැරිලාද නැද්ද? අතහැරිලා. ඉතින් මේක මතක තියාගන්න වෙයි. බාහිරය අතහැරිලා. ආධ්‍යාත්මය අතහැරිලා. අර අරමුණ අල්ලගත්ත චක්කු විඤ්ඤාණ සිත අතහැරලාද නැද්ද? ඒකත් අතහැරිලා. ඔය තුන් දෙනා තින්නම් සංගති පසු. ඔය තුන් දෙනාම හේතු වශයෙන් ඉදිරිය තමයි මේක හටගන්නේ. හරිද? පස්ස කියන චෛතසිකයේ හැදෙනකොට බාහිරයයි ආධ්‍යාත්මයයි දෙකම අතහැරිලාද නැද්ද? අතහැරිලා. එහෙනම් බාහිරයයි ආධ්‍යාත්මයයි දෙක එකතුව ලෝකේ නේද? ලෝකේ අතහැරිලාද නැද්ද? ලෝකේ අතහැරිලා. දැන් ප්‍රශ්නේ මොකද්ද තියෙන්නේ? ප්‍රශ්නේ තියෙන්නේ ලෝකේ අතහැරිලා තියෙන්නේ. ඒ වුණාට අපිට දකින්නකොට ඔක මතක නැහැ. මේ දැකීම අනන්ත අප්‍රමාණ වෙනවා. පාරේ යනකොට දකින්නවා. මෙනෙහි කරන්න ගියාම ඕක මතක නැහැ. බාහිරයට අතහැරිලා ආධ්‍යාත්මික පැත්තට. එතකොට හිතට කියලා දෙන්න ඕන. අපේ හිත අනිත් පැත්තටමනේ පන්නේ වැරදි පැත්තටමනේ. හිතට කියලා දෙන්න ඕන. ඇයි මතක නැද්ද නුඹට? මතක නැද්ද? දැන් බාහිරය අතහැරුණොත් නේ බාහිරින් එන වර්ණයකින් උපාදාය රූපය අතහැරිලා නේද? චක්කු ප්‍රසාදයට අතහැරිලා නේද? චක්කු විඤ්ඤාණ සිත හැදෙන්නේ තුන් දෙනාම යෙදිලා. තුන් දෙනාම වැය වුණොත් නේද? ස්පර්ශය කියන චෛතසිකය හැදෙන්නේ. ඉතින් ස්පර්ශය කියන චෛතසිකය හැදුනොත් බාහිරෙත් නෑ ආධ්‍යාත්මිකෙත් නෑ නේද? මම කියලා කෙනෙක් නෑ නේ ඔතන. මම දකින්නෝගී කියන්නේ කොහොමද? චක්කු විඤ්ඤාණ සිත මේ චක්කු ප්‍රසාදය අතහැරුණා නේද? එළියේ තියෙන දේක් දකින්නවා කියන්නේ කොහොමද? බාහිරය අතහැරුණා නේද? ඔන්න ඕක තමයි රහස. ඕක කියන්න ඕනේ සිතට. එයා පිළිගන්නේ නෑ මුලින්. හරිද? පිළිගන්න තියෙන්නේ යාගේ පැත්තට හේතු දිනනවා. එයා ඉදිරිපත් කරනවා හේතු. ඒ ඉදිරිපත් කරන හේතු ටික මොකද කරන්න ඕන? තමන් ඒව කඩන්න ඕන තමන් හිතින්. තමන්ගේ දන්න ධර්ම කරුණු දාලා ඒව කඩන්න ඕන. එයා කියන එහෙනම් අර අතට අහු වෙන්නේ ඕක කියනවා. හරිද? බලමු. දැන්
එතකොට පස්ස කියන චෛතසිකය තින්නම් සග්ගති පස්සෝ පස්ස කියන චෛතසිකයේ හැදෙනකොට බාහිරය අතහැරිලාද? ඔව්. ආධ්‍යාත්මය අතහැරිලාද? ඔව්. අන්ත දෙක අතහැරිලාද? ඔව්. එහෙමනම් දැන් මේ යන්නේ මදුම් පිළිවෙතට මධ්‍යම ප්‍රතිපදාවට නේද? ඒතේතේ භික්කවේ උබෝ අන්තේ අන්ත දෙක අනුපගම්ම අතහැරගත්තද? අනුපගම්ම ඊට පස්සේ නෝ මජ්ක්‍ධිමා ප්‍රතිපද. දැන් මධ්‍ය ප්‍රතිපදාවට ඇවිල්ලාද? ඔව්. ආපු ඉතින් දන්නවත් තමයි නෑ. අන්න එතන වරද්ද. දන්නේ නැති ඇයි මෝඩකම හින්දා. අවිද්‍යාවෙන්. මෙච්චර කිව්වා. ඕක මතක තියාගන්න බැරි ඇයි? තමන්ගේ බය නැතිකම සසරට. බය නැත්තේත් ඇයි? මෝඩකම නිසානේ. මෝඩකම නිසා නේද බය නැත්තේ? අහලා තියෙනෝනේ දෙවියෝ පය ලියන්න බය තැන්වල යක්ෂයෝ කරණම් ගහනවා කියන්නේ. ඒ වගේ තමයි සසර කරණම් ගහලා යන්න බලාගෙන ඉන්නේ. කුසල් කර යන්න බලාගෙන ඉන්නේ බය නැති නිසා. මේ මෝඩකම නිසා. දැන් දන්නේ නැති නිසා මේක භයානකම. දැන් මේ අතට ආපු වෙලාවේ නිර්වාණය හැම මොහොතකම ලෝකෝත්තර තත්වයක් තමයි වෙන්නේ දකින්නේ. හැබැයි මෝඩකමට දකින්නේ එළිය තියෙන දෙයක් කීකරන. දැන් එළිය අතහැරෙන්නේ ආධ්‍යාත්මය බාහිරය අතහැරන ආධ්‍යාත්මික අතහැරන. පැහැදිලිද? පැහැදිලිද? ඕක නිතරම හිතන්නේ කොතන මෙනෙහි කරන එක තියෙන්නේ. දැන් අපි ඉදිරියේදී කියනවා ඕකට ප්‍රතිවිරුද්ධව යම් සාක්ෂි පෙන්වන හිත. එයා තතාරින්නේ නැහැ මේක ලේසි. ඇයි සසර අනාදිමත් කාලයක් පුරුදු කරගෙන ආපු විදියට එයා අහනවා. එහෙනම් එතකොට අරමුණොත් දකින්නේ. අරම වෙනස් වෙන්නේ කොහොමද? එයා ගොඩක් දේවල් අහනවා. අපි බලමු. හරි. එතකොට දැන් පස්ස කියන චෛ ඔන්න හොඳින් අහගන්න මේ ටික. පස්ස කියන චෛතසිකයට එනකොට තුන් දෙනා මත ඇරලා හේතු තුන මත ඇරලා. හරිද? හේතු තුන අතහැරලා කියන්නේ ඉතින් ප්‍රධාන හේතු දෙක ගන්න බාහිරයත් අතහැරලා ආධ්‍යාත්මයත් අතහැරලා. එහෙමනම් පස්ස කියන චෛතසිකය කියනකොට බාහිරයත් අතහැරලා ආධ්‍යාත්මයත් අතහැරලා. හරිද? දැන් පස්ස පච්චය වේදන. දැන් බුදුරණස් දේශනා කරන පස්ස පච්චය වේදන. ස්පර්ශය නිසා ඔය ස්පර්ශිකු පස්ස ස්පර්ශය නිසා වේදනා කියන්නේ මෙතෙන්දී කයට ඇති වෙන වේදනාව නෙවෙයි විඳින්න දෙයක් මවල පෙන්නන. මොකකින්ද මවල පෙන්නන්නේ? පස්ස. පස්ස පච්චය ස්පර්ශය කියන චෛතසිකය නිසා විඳින්න දෙයක් හැදෙනවා. හරිද? දැන් අරමුණ ගන්න මොකකින්ද ඇහෙන්නේ අරමුණ ගන්නෙ? ඇහෙන් අරමුණ ගන්නකොට විඳිනවා කියන්නේ දැකීමක් නේද? ඔන්න දැකීමක් වෙනකොට එහෙමනම් හරිද? පස්ස පච්චය වේදනා. ස්පර්ශය නිසා විඳින්න දෙයක් එනවා. ස්පර්ශය නිසා දැකීමක් හටගෙන තියෙනවා. දැන් අහගන්න හරියටම පොයින්ට් එකට. හරිද? ස්පර්ශය නිසා දැකීමක් හට ගන්න. ඔන්න දැන් දැකීමක් තියෙනවද මේ පින්නතුන්ගේ අවට බලන්න. දැන් මේ ධර්ම දේශන සාකච්ඡා දෙනකොට බලන්න. දැකීමක් ඔන්න දැකීමක් තියෙනවා. එහෙමනම් දැකීම හටගත්තේ පස්ස පච්චය වේදනා නේද? ඔව්. ස්පර්ශය නිසා තමයි මේක හටගෙන තියෙන්නේ. ස්පර්ශය මොන වගේද? තින්නම් සංගති පස්සෝ නේද? ඒ කියන්නේ බාහිරය අතහැරිලාද දැන්? එහෙමනම් දකින්නට බාහිරය අතහැරිලාද? ඔව්. ආධ්‍යාත්මය අතහැරිලාද? ඔව්. ඔච්චරයි තියෙන්නේ. එහෙමනම් දකින්නකොට දකින්න කෙනෙක් ඉන්නවද? දකින්න කෙනෙක් නැහැ. හරිද? දකින්න කෙනෙක් නැහැ. දකින්න දෙයක් තියෙනවා දැන් අපලු දකින්න දෙයක්වත් නැහැ. එහෙමනම් ඇත්තට මොනවද මේ දකින්නේ? මේ දකින්නේ වේදනා කියන චෛතසිකයෙන් මවල පෙන්නන අපි කියවනේ ප්‍රඥප්ති තුනක් නේද? මොනවද? සන්තති ප්‍රඥා, සමුහ ප්‍රඥප්තිය, සංස්ථාන ප්‍රඥප්තිය, සන්තති ප්‍රඥප්තිය. ඒ විස්තර කියලා දීලා ඇත්තේ මේ ප්‍රඥප්ති තුන දාලා හොඳින් අහගන්න. බාහිරේ නැති දෙයක් මම පෙන්නනෝ බොරුවක්. බාහිරේ අතහැරලා නේද? ඔව්. සිතින් මම පෙන්නන්නේ මේක. හරිද? දැන් බාහිරය අතහැරිලා. සිතින් මම පෙන්නන මායාවක් තියෙන මේ මම පෙන්නන දේ බාහිරේ තියෙන එකක් එහෙම නෙමෙයි. හොඳට මතක තියාගන්න. බාහිරේ තියෙන එකක් නෙමෙයි මේ පෙන්නන්නේ. හරි බාහිරේ මොනවෙන්ද හැදෙලා තියෙනවක සුද්දෂ්ටක වල ඉන්නේ. දැන් ඕක තමයි හිතට කියන්න ඕනේ. එයා කියනවා නෑ උනට මේ බාහිරේ තියෙන එකක් වගේ තමයි දකින්නේ. අර හෙලවෙන්නේ ඕක කියනවා දැන් ඉතින් අර ගස් හෙලවෙන්නේ අරම නේද? බාහිරේ තියෙන දෙයක් නෙවෙන්නේ කොහොමද? දැන් අර බල්ලෙක් යනවා පාරේ බල්ලට එහා පැත්තෙන්නේ වාහනයක් යන්නේ.
දුරයි මේක අතර. දැන් ඔය කියන. එළිය තියෙනෝනේ ඈත කඳු තියෙනවා කියන. හරිද? ඒ සේරම ටික හිතෙන් කියන මේ ධර්මයට විරුද්ධව හිතෙන් නගලා දෙන සාක්ෂි සේරම කඩන්න පුළුවන්කම තියෙනවා තමයි. ඒකයි ඥානවන්ත කියලා කියන්නේ. ඒ කඩන්නම් මේ ධර්මය අහලා තියෙනවා. ඔය සේරම එකට ගලප හිතට පෙන්නන්න. හරිද? එතකොට පස්සපච්චය වේදනා කියන්නේ දැන් ඇහෙන් අරමුණ ගන්නකොට ස්පර්ශ චෛතසිකේ නිසා දැකීමක් හටගෙන දින ඔන්න දැකීම. දැන් පේනවද පාට චිත්‍රයක් දකින්නේ? හරිද? පේනවද දැකීම? මොනවද දකින්නේ? ගස්, වැල්, ගෙවල්, දොරවල්, මේස, පුටු, වාහන යන ඕනේ දකින්නේ. හරි. දැන් එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ පරමාර්ථ වශයෙන් බාහිරේ තීරව ක්ලිපිය මොනවද? රූප. නැත්තම් අපි කියමු සුද්ධාෂ්ටක. සුද්ධාෂ්ටකයේ සතර මහා ධාතුවයි උපාදාය රූප හතර. හරිද? සතර මහා ධාතුගේ පඨවි ආපෝ තේජෝ වායෝනේ. ඕවට පාටක් තියනවද? පාටක් තියනවද කියන්නේ? නෑ. හැඩතල තියනවද? හැඩතලෙකුත් නෑ. දිගක් පළලක් උසක් මාන නෑ මොනවත්. දැන් හොඳින් අහගන්න ඕනේ මේ ටික. මේ ටික හොඳින් අහගන්නව විතරක් නෙවෙයි ඉදිරියේදී කියනවත් එක්ක ගලපන්න ඕනේ. නැත්තම් Tamanne දහම්මස් පහළ වෙන්නේ නෑ කවදාවත්. උනන්දුවෙන් මේක ගලපන්න. හරිද? බාහිරේ තියෙන සුද්ධාෂ්ටක. නැත්තම් රූප. නැත්තම් සතර මහා ධාතු. ඕම් මොකින් කිව්වත් එකයි. මොකද රූප කියන තැන සතර මහා ධාතුවයි උපාදාය රූපේ දෙකම එකතු වෙලා තියෙන්නේ. වෙනම ඉන්නේ නෑ කවුරු. සතර මහා ධාතුව කිව්ව සතර මහා ධාතුව උපාදාය රූපේ නැතුව ඉන්නේ නෑ. උපාදාය රූපෙත් එක්ක ඉන්නේ. හරිද? සුද්ධාෂ්ටක කිව්වත් එකයි රූපේ කිව්වත් එකයි සතර මහා ධාතුව කිව්වත් එකයි. පැහැදිලිද? ඒ ඕන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. බාහිරේ තියෙන්නේ එහෙමනම් සතර මහා ධාතුව නම් සුද්ධාෂ්ටක නම් ඒවට පාටක් තියනවද? නැහැ. හොඳින් අහගන්න පාටක් නැහැ. ඇහැට පේනවද? බාහිරේ ඇහැට පේනවද? නැහැ. ඒ බාහිරේ තියෙන සුද්ධාෂ්ටක වලට හැඩතල තියනවද? නැහැ. ඔන්න බාහිරේ ලක්ෂණ. මොනවද? බාහිරේ ලක්ෂණ තමයි බාහිරේ තියෙන රූප සතර මහා ධාතුව නැත්නම් සුද්ධාෂ්ටක. ඇහැට පේන්නේ නැහැ බාහිරේ. දැන් මේ දකින්න දේ ඇහැට පේනවද? ඔව්. එහෙනම් මේ බාහිරේ වෙන්න පුළුවන්ද? බෑ. ඔන්න දැන් කියන්නේ. එහෙනම් කොහොමද බාහිරේ වෙන්නේ? බුදුරණාහිගේ ධර්මයෙන් පිළිගන්න ඕනේ. හරිද? එහෙනම් කොහොමද මේ බාහිරේ වෙන්නේ? ඊළඟ එක. දකින්න දේවල් වලට පාට තියෙනවද දැන් දකින්න? දැකීමේ. ඔව්. අර සුද්ධාෂ්ටක වලට පාට වල තියෙනවද? නෑ. එහෙනම් මේ බාහිරේ තියෙන සුද්ධාෂ්ටක නෙවෙයි මේ පේන්නේ. බාහිරේ නැති දෙයකුයි මේ පෙන්වන්නේ. බාහිරේ අතහැරලා ඉති අපි දැන් දන්නවා. හරිද? ඊළඟ එක. සුද්ධාෂ්ටක වලට හැඩතල තියෙනවද? දිගක් පළලක් උසක් දිගටි රවුම් වටකුරු හැඩ තියෙනවද? නෑ. මේ දකින්නේවට හැඩතල තියෙනවද? හැඩතල තියෙනවා. දිගක් පළලක් ගැඹුරක් තියෙනව නේද? නේද? අර පොල් ගහට එහෙයින් තමයි කොස් ගහ තියෙන්නේ. කොස් ගහට එහෙයින් තමයි ගියක් තියෙන්නේ. ගෙදෙට්ටත් එහෙයින් තමයි කන්දක් තියෙන්නේ. ඒ කියන්නේ ගැඹුරක් තියෙනවා. දිගක් පළලක් උසක් තියෙනවා. අර පොල් ගහට වඩා කොස් ගහ පළලයි. දිගක් තියෙනවා. පැහැදිලිද? එතකොට බාහිරේ තියෙන සුද්ධාෂ්ටක වලට ඔහොම හැඩතල තිබුණා දිගක් පළලක් උසක් නැහැ. එහෙමනම් මේ දැන් දකින්න එකේ තියෙනවා දිගක් පළලක් උසක් හැඩතල තියෙනවා. එහෙනම් දකින්නේ බාහිරේ තිබුණේවද? නෑ. මොකද්ද මේ තියෙන්නේ? මේ තියෙන්නේ මායාව. ඔන්න විඥාන මායාව. පැහැදිලිද? විඥාන මායාව. එතකොට මේ දකින්නේ චිත්‍රය. මේක තමයි හොඳටම අහගන්න ඕනේ. දකින්නේ චිත්‍රය. හරිද? චිත්‍රයක් කියන්නේ පින්නතුනි හොඳින් අහගන්න. චිත්‍රයක් කියන්නේ සාමාන්‍ය චිත්‍රයක් ගන්න. පොඩි කාලේ නැත්තම් කවුරු හරි කෙනෙක් කඩදාසියක ඇදලා තියෙන චිත්‍රයක් ගන්නකො. ඔය දැන් චිත්‍රයක් තියෙනවනේ. අපි කියමු දක්ෂ චිත්‍ර ශිල්පියෙක් චිත්‍රයක් ඇදලා තියෙනවා. හරිද? තෙල් සායම් චිත්‍රයක්. දැන් ඉතින් මවා ගන්න ඔය ගෙවල් වල ලස්සනට ගහලා තියෙනවා. ගඟක් ගලාගෙන එනවා. ගඟේ ඈතක් පෙන්නනවද? හොඳි ගහගන්න. ගඟේ ඈතක් තියනවද? ඔව්. ගස් අතරින් තමයි ලස්සනට මේ ගඟ ගලාගෙන එන්නේ. හරිද? ඈත කඳු දෙක තුනකුත් තියෙනවා. කඳු දෙක තුන ගාවින් තමයි මේ කන්ද පටන් ගන්න බවක් පෙන්වන්නේ. එච්චර පෙනුන නඳුනනට හිතා ගන්න පුළුවන්. එතකොට කඳු යායෙන් පටන් අරගෙන
පුංචියට ගලාගෙන ඇවිල්ලා මේ ගස් අස්සෙන් ගලාගෙන ඇවිල්ලා මෙහෙදි මහත් වේගන තමයි මේ ගඟ යන්නේ. ඕන චිත්‍රය. හරිද? මේ චිත්‍රය ත්‍රිමාන වනේද පේන්නේ. ඈත ගඟ ගලාගෙන යනවා පේනවනේ. කිලෝමීටර ගාණක් තියෙනව නේද ගැඹුරට? තියෙනවද? කිලෝමීටර ගාණක් ගැඹුරට තියෙනවා. බිත්තියේ තියෙනවද කිලෝමීටර ගාණක් ගැඹුරට? නෑ. එතන තියෙන තලියයි නේද? එතන තියෙන්නේ දිගකුයි පළලකුයි විතරනේ එතන පෙන්වන්නේ. ඇත්තටම පෙන්වන්නේ දිගයි පළලයි විතරයි. ඒකත් බොරු. දිගයි පළලයි විතරයි. හැබැයි දකින්න එකේ තියෙනව නේද? ගැඹුරුකුත් තියෙනව නේද? එහෙනම් ඒ දකින්නේ බිත්තියේ තියෙන එක දකින්නේ. දැන් හිතන්න දැන් ඉතින් ඔය හිතන කියන්න ඕන. බිත්තියේ තියෙන එක නම් දකින්නේ. කන්ද තියෙන කඳුයායේ තියෙන කිලෝමීටර් ගාණක් ඈත. පයින් ඇවිදගෙන ගියොත් එහෙම දවසකුත් යන්න බෑ පේන්නේ. අතරම බිත්ති එහෙම එකක් තියෙනවද? බිත්ති එහෙම එකක් නෑ. පැහැදිලිද? හැබැයි හිතින් මවල පෙන්නන ඕනේද ගැඹුරක්? ඔව්. දැන් චිත්‍රපටයකට යන්නේ. චිත්‍රපටියක දැන් චිත්‍රපටි තිරේ රූප රාමුවක් දාලා තියෙනවා. අර දකින්න චිත්‍රයක්ම තමයි මෙතනක් තියෙන්නේ. රූප රාමුවේ තියෙන්නේ. හරිද? චිත්‍රපට ශාලාවේ තිරේ දැන් ලොකු චිත්‍රයක් ඇట్లా තියෙනවා. ඒත් දර්ශනය. ඒත් ඈත කඳු පෙන්නනවා ගොඩාක් ඈත හිමාලය කියමුකෝ අපි. ඈත කඳු පෙන්නනවා. කඳු වලින් එකට එකතු වෙලා හිම එහෙම ගලාගෙන යනකොට පිරිසිදු උතර පාරක් ඇවිල්ලා දැන් මේක ලොකුවට ගඟක් වෙලා යනවා. නිරංජනගම් කියලා හිතන්නකෝ. හරිද? දැන් මේ ගඟ මේ ළඟට ඇවිල්ලා ගලාගෙන යනවා ඈත පෙන්නනවා. අපි තුමු දඹදිව සිද්ධාස්ථාන පෙන්නන්නේ. බලාගෙන ඉන්නවා කටත් අරගෙන අපි නේද? එතකොට මෙතන ඔය ඈත කිලෝමීටර ගාණක් ඈතින් පෙනෙන හිමාලය. ඇත්තටම මෙතන පෙන්නනවද? මෙතන තියෙනවද තිරේ ඝනකම කොච්චරද? තිරේ ඝනකම මිලිමීටරය. මිලිමීටරය ඝනකම නේද? අඟල් කාලක් වෙන්න පුළුවන් තිරේ ඝනකම. අර රෙද්ද ඝනකම ෆිල්ම් මෝල් එකේ. කිලෝමීටර ගාණක් ගැඹුරු එකක් උතර තියෙන්නේ කොහොමද? උතර තියෙනවද? බාහිරේ නෑ. දැන් පැහැදිලිද? හැබැයි පෙන්නන්නේ තිරේ තියෙනවා කියලා නේද කියන්නේ ඕක? ඔන්න මෝඩකම. තිරේ තියෙනවම කියලා නේද කියන්නේ? ওই චිත්‍රපටි බලන්නේ කිසි කෙනෙක් පිළිගන්නේ නැහැ නේ ඔය තිරේ නෙවෙයි කියලා කිව්වට තියෙන්නේ. තිරේ නෙවෙයි කොහෙද? ඇස් පේන්නේ නැද්ද කියලා අහනවා නේද? මෙන්න පිස්සෙක් කියලා කියන්නේ. කාටද කිව්වොත් ඕක? තිරේ කොහොමද අතර ගැඹුරු එකක් තියෙන්නේ? තිරේ ඝනකම කොච්චරද? තිරේ ඔච්චර ගැඹුරු එකක් තියෙන්න පුළුවන්. බෑ නේද? එහෙනම් එහෙම එකක් තියනවද? එහෙම එකක් ඇත්තෙම නෑ. මොකද්ද වෙන්නේ මේ? හිතින් මවල පෙන්නන. උතර එකක් නෑ එහෙම එකක්. විඥාන මායාව තියෙන්නේ. හොඳට පැහැදිලිද? හරිද? මේකත් නිකන් තලයක් තියෙන්නේ. එක තලයකයි යෝක පෙන්නන. හැබැයි හිත මවල පෙන්නනවා ත්‍රිමාණීය. පැහැදිලිද? දැන් එහෙමනම් බලන්න මේ අවට දකින්න දේ 100%කින් ඕක. මේ අවට දකින්නෙත් ඕක. දැන් බලන්න අවට දකින්න දේ දැන් මෙතන තියෙන ගොඩනැගිල්ල. ඈත පේනවනේ ගොඩනැගිල්ල. ගොඩනැගිල්ලට එහෙයින් තමයි ගස් තියෙන්නේ. ගස් ටික. පේනවද? ගස් වලට එහෙයින් තමයි කුඹුරු ආයේ තියෙන්නේ. ඊට එහෙයින් තමයි ආයිත් ගොඩනැගිලි ටිකක් තියෙන්නේ. ඊට එහෙයින් තමයි ආයේ කඳු ටික පේන්නේ. එහෙමනේ පේන්නේ. එහෙම නේද පේන්නේ? දැන් මෙතන ගැඹුරක් තියෙනව නේද? මෙතන ගැඹුරක් තියෙනවනේ. දිගක් පළ ලකුසක් උතර පෙන්වන්න ඕනේ දකින්නේ ඒවයි. බාහිරේ තියෙන මොනවද තියෙන ඇත්තටම? පරමාර්ථ වශයෙන් සුද්ධාෂ්ටක. සුද්ධාෂ්ටක ත්‍රිමාන ගතියක් තියෙනවනේ. හැඩතල නැහැ. එහෙනම් මොකද්ද දකින්නේ? බාහිරේ තියෙන එකද දකින්නේ? බාහිරේ තියෙන එකද? බාහිරේ තියෙන එකක් නෙවෙයි දකින්නේ. හැබැයි පෙන්වන්න ඕනේද බාහිරේ අරකට එහෙයින් මේක. එහෙයින් මේක. එහෙයින් මේක කියලා පෙන්වන්න ඕනේද? ඔව්. දැන් ඕන්න ඕක හිතට කිව්වට පස්සේ හිත ප්‍රශ්නයක් නගනවා. හොඳයි එහෙනම් ගිහිල්ලා. එතෙන්ද ගිහිල්ලා ඇල්ලුවට පස්සේ දැන් අර ගොඩ නැගිල්ල ඇල්ලලා ඊට එහා ගියාට පස්සේ නේද අර පොල් ගහ අහුවෙන්නේ කියලා හිත කියනවා. හිත කියනවා. මොකද ඒකට දෙන උත්තරේ? එතකොට කියන්නේ වෙනවා මෙච්චර ධර්මයේ අහලා අනේ මෝඩයෝ ඉතින් කියන තමන් හිතන මේ එහෙමයි කියන්නේ. තරවටු කරන්න ඕන. බලන්න රේණුකාණේ තන්දිමල මහානායක ස්වාමීන් වහන්සේගේ පොතේ තියෙනවා. හැමදාම උදේට හිතට තරවටු කරන්න කියනවා. මෙහෙම ගියොත් නම් ඔබ සතර අපාගත වෙන්නයි හදන්නේ කියලා හිත තරවටු කරලා බය කරන්න ඕනේ. එතකොට හැමදාමත් ඔබ ওই ධර්මයේ ඇහුවා.
දකින්න දෙයක් අල්ලන්න බැරි බව තාම දන්නේ නැද්ද? දැන් හිත කියන්නේ එහෙමනම් ගිහිල්ලා අර ඇල්ලුවා මුලින් ගේ අහුවෙනවා. ඊට පස්සේ ගේ පාස් කරලා ගිහිල්ලා ඇල්ලුවට පස්සේ තමයි කොස් ගහ අහුවෙන්නේ. එහෙමනේ කියන්නේ. හරි. දැන් අපි කිව්වා වරකට අරමුණු ගන්න පුළුවන් එක ආයතනයකින් එක ඉන්ද්‍රියකින්නේ. ඇහෙන් අරමුණු ගන්නකොට අල්ලනවා කියලා කියන්නේ කයෙන් අරමුණු ගන්න එකනේ ගිහිල්ලා. කයෙන් අරමුණු ගන්න පුළුවන්ද ඇහෙන් අරමුණු ගන්න ගමන්? බෑ. බෑ. කයෙන් අරමුණු ගන්න වෙලාවේදී ඇහැ මොකද වෙන්නේ? ඇහැ නිරුද්ධය ආක්‍රිය වෙනවා. එහෙනම් ඇහැ නිරුද්ධ වුණා නම් තවදුරටත් දැකීමක් තියනවද? දකින්න දෙන්නේ නැහැ. දකින්න දෙන්නේ නැත්තම් ඔය අහුවෙන්නේ gedara කියලා කොහොමද කියන්නේ ඔබ? ඔය අහුවෙන්නේ gedara කියන්නේ කොහොමද? දකින්න දෙන්නේ නැහැ නේද? පැහැදිලිද? පැහැදිලිද? ඊට එහෙයින් දිනෝක කියන්නේ ගේ පාස් කරගෙන යන්න ඕනේ. එතකොට gedarai ඊට එහෙයින් දින කොස් ගහයි අතරේ බිම දිනෝනේ පොළොව දිනෝනේ. නේද? ඒ දිග ප්‍රමාණයක් දුර ප්‍රමාණයක් ඇවිදින් යන්න ඕනේ. පැහැදිලිද? එතනක් තියෙනව නේද? දිග පල්ල කුසක් තියෙනව නේද? පාටක් තියෙනව නේද? ඒ පොළොව කියලා පේන්නේ තියෙන දෙයක්ද? සුද්දාෂ්ටක වලට කොහොම තියෙනවද බාහිරේ? නෑ එහෙනම් ඒ මොකක්ද? ඒකත් මවල පෙන්නන බොරුවක්. සියල්ල මවා පෙන්නන බොරු. ලෝකේ සියල්ල බොරු බව විතරයි එකම ඇත්ත. මේක තමයි තේරුම් ගන්න බැරි. දැන් පැහැදිලිද? එතකොට මේ පෙන්නනවා එළියේ මේ දකින්න චිත්‍රය. විඤ්ඤාණ මායාව එකට වෙනස් පරතර වලින් ඈතට තියෙන බව පෙන්නනවා. ගියාට පස්සේ අරකට පස්සේ තමයි ඊළඟ එක. ඒකට පස්සේ තමයි ඊළඟ එක කියලා අතින් අල්ලන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි දැන් මේ පින්නතුන් දන්නවා දැකීමකුයි අතට කයට දැනීමකුයි දෙක එකපාරට වෙන්නේ නැහැ. වරකට එකයි. එක ඉන්ද්‍රියයි. ඒකෙන් අරමුණ අරන් ඒක නිරුද්ධ වුණාට පස්සේ ඊළඟට ආයි ක්‍රියාත්මක වෙන්න පුළුවන්. පැහැදිලිද? සිම් එක වගේ. එතකොට එහෙමනම් ගිහිල්ලා ගේ අල්ලනකොට කවදාවත් අපිට ගයක් අල්ලන්න පුළුවන්ද? අල්ලන්න පුළුවන්ද? ගයක් අල්ලන්න බෑ. ගයක් අල්ලන්න කොහොමද? දකින්න දෙයක් අල්ලන්න බෑ. දැකීමක්ම විතරයි. මොකද දැකීමකදී ක්‍රියාත්මක වෙන්නේ ඇස. ඇසෙන්නේ අරමුණු ගන්න. එතකොට ඒක අල්ලන්න ගිය ගමන්ම ක්‍රියාත්මක වෙන්නේ කය. කය ක්‍රියාත්මක වෙනකොට ඇසේ ක්‍රියාකාරීත්වය නවතිනව නිරුද්ධ වෙනවා. ඇහැ නිරුද්ධ වෙනවා කියන්නේ දෙකම චිත්‍රෙත් ඉවරයි. එහෙනම් කවදාවත් දෙක පිට කල්ලන්න පුළුවන්ද? බෑ. ඔන්නෝ තමයි හිතට කියන්නේ. එහෙමනම් දකින්නකොට මේ දකින්න චිත්‍රය මේ බාහිරේ තියෙන එකක් නෙවෙයි මේක මායාව. මොකද්ද විඥාන මායාව. මේ විඥාන මායාවක් තියෙන්නේ. බොරුවක් තියෙන තනි කර. ත්‍රිමානීයව පෙන්නනව හැඩතල සහිත. එහෙමනම් මේක සියල්ලම මේ පින්නතුන් හිතින් එකම තලයකට එකතු කරලා ගන්න. ඈත තියෙනව සේරම එකට එකතු කරලා කිට්ටු කරලා අරගන්න එක තලයේ එකයි තියෙන්නේ. ඒකත් ඒ දකින්න දේ බාහිරෙත් අතහැරිලා දැන් මේ මෙනෙහි කරන්න ඕන විදිහ කියන්නේ බාහිරෙත් අතහැරිලා තමන් කියන එකට ආධ්‍යාත්මයට අතහැරිලා. නිකන් දැකීමක් හට ගන්නවා. හරිද? ඔදින් අහගන්න දැන් මේ ටික දැකීමක් හට ගන්නවා. දකින්න දේ කොච්චර වෙලා තියෙනවද? එක සිතකට කොච්චර කල් ඉන්න පුළුවන්ද? එක චිත්තක්ෂණ තප්පරේ කෝටි එකයි ඉන්න පුළුවන්. ඒ චිත්තක්ෂණ ඉවර වෙනකොට මොකද වෙන්නේ? සිත නිරුද්ධ වෙනවා. සිත නිරුද්ධ වෙනකොට සිතත් එක්කම හටගෙන තිබිච්ච චෛතසික මොකද වෙන්නේ? එකක් නිරුද්ධ වෙනවා. ඒවා ඉන්නේ මවල පෙන්නුවේ. ඒව නිරුද්ධ වෙනකොට අර මවල පෙන්නපු විඥාන මායාව මොකද වෙන්නේ? එකක් ඉවරයි. විඥාන මායාවත් ඉවරයි. එහෙමනම් එක හොඳින් අහන්න එක චිත්තක්ෂණයයි ඔය දකින්න දේ තියෙන්නේ. දැන් බලන්න මෙතන තමයි වැදගත්ම පොයින්ට් එක. දැකීමක් හටගෙන තියෙනකොට දැන් අපි කොහොනේ සේරම ටික ඔය දුර පේනේවයි ළඟ පේනේවයි සේරම එකට එකතු කරලා. දුර පේනේව මෙහෙට ගන්න ළඟ පේනේව මෙහෙට ගන්න මැද දෙක එකතු කරා. හරිද? දකින්න චිත්‍රයෙන් මැද තියෙනවා කියලා හිතා ගන්න. නිකමට අපේ තේරුම් ගන්න පහසුවට. දකින්න චිත්‍රයේ මැද තලයක තියෙනවා. එක තලයක තියෙනවා කියලා හිතන්න. එක තලයක. හරිද? එතකොට බාහිරයක් තියෙනවද දැන් දැකීමක් කරනකොට? බාහිර සතර මහා ධාතුවක් තියෙනවද? ඒක අතහැරිලා. බාහිරයක් ගැන හිතන්න බෑ. හරිද? ආධ්‍යාත්මයේ තියෙනවද දැන් තමන් දිහා බලන්න. තමන්ගේ ඔය ශරීරය දිහා.
ඒකත් දැකීමක්. තමන්ගේ ශරීරය ඔකත් අතහැරිලා. දැන් පැහැදිලිව ඔක අතහැරලා කියන එක තේරෙනවද කට්ටියට? තේරෙනවද පින්නදුනේ මේ තමන්ගේ ශරීරය කියන එකත් ඉන්න දෙයක් නැහැ කියන. දැකීමක් නේද මේ තියෙන්නේ. එතකොට අර දැකීමයි මේ දැකීම එකයි. දැකීමක් වෙනකොට නිතරම බාහ්‍ය ආධ්‍යාත්මය අතහැරිලානේ තියෙන්නේ. දැන් දැකීමක් තියෙනවා එක තලයක චිත්‍රයක් තියෙනවා. ඒ තලයේ තියෙන චිත්‍රයට එහා පැත්තේ මොකවත් ඇත්තෙත් නැහැ. මේ පැත්තේ දකින්න කෙනෙකුත් නැහැ. හරිද? එහෙමනම් මේ චිත්‍රයේ තියෙන්නේ දකින්න චිත්‍රයේ තියෙන්නේ බාහිරේත් නෙවෙයි ආධ්‍යාත්මෙත් නෙවෙයි. හැබැයි මැද තියෙන්නේ. මැද කියලා ගත්තට මෙතන මැදද මේ? මෙතන මැද වෙන්න බෑනේ. දැන් අපි මැදට ගත්තට ඒක ඒතුකල තනි තලයක කියලා ගත්තට ඒත් බාහිරේම නේද? ඒත් බාහිරේ. මැද කියලා ගත්තට මැද කියලා කියන්නේ ලෝකෝත්තර තැන. අපි හිතුවේ ලෝකෝත්තර තැන අපිට හිතා ගන්න බැරි නිසා මෙතන තමයි ලෝකෝත්තර තැන කියලා නිකන් ගන්න නෑ. දකින්න චිත්‍රයේ මෙතන තියෙනවා. තිරේක වගේ නිකන් මායාවක් වගේ තියෙනවා. එහා පැත්තේ මොකක්වත් නැහැ මේ පැත්තේ තමුණුත් නැහැ. ওই මායාව විතරයි තියෙන්නේ. දැන් සලකන චිත්තක්ෂණේ මායාව තියෙනවා, චිත්‍ර මායාව තියෙනවා, විඥාන මායාව චිත්‍රයක් තියෙනවා. හරිද? මේ චිත්‍රයේ තියෙනවා චිත්‍රයට එපිටින් මොනවද තියෙනවද? නැහැ. හොඳින් අහගන්න. චිත්‍රයට මෙපිටින් බලන කෙනෙක් ඉන්නවද මේක? ඒත් නැහැ. එහෙනම් මේ සලකන චිත්තක්ෂණේ මොකක්ද තියෙන්නේ? චිත්‍රේ විතරක්මයි තියෙන්නේ. හොඳින් අහගන්න. දැන් දෙපැත්ත අතහැරලා විතර මතක තියෙනවා. සලකන චිත්තක්ෂණේ තියෙන්නේ චිත්‍රයේ පමණයි. බාහිරයක් තියනවද? නැහැ. ආධ්‍යාත්මය තියනවද? නැහැ. චිත්‍රයක් තියනවද සලකන චිත්තක්ෂණේ? චිත්‍රයක් තියෙනවා. සලකන චිත්තක්ෂණයේ තුල චිත්‍රයක් තියෙනවා. විඥාන මායාව තියෙනවා. චිත්‍රයක් තියෙනවා. ඊට එහෙන් එළියෙත් නැහැ එකක්වත්. මේ පැත්තේ ආධ්‍යාත්මයේ පැත්තේ මොකක්වත් නැහැ. අරක විතරයි තියෙන්නේ. හරිද? මම කියලා කෙනෙක් ඉන්නවද? නැහැ. බාහිරයක් තියනවද? නැහැ. චිත්‍රය තියෙනවා. මේ චිත්තක්ෂණේ ඉවරනකොට මේ චිත්‍රය මොකද වෙන්නේ? නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණා. ඔඩ දැන් මේ චිත්තක්ෂණේ අතීතයට ගියා. හරිද? දැන් එහෙනම් මේ අතීතයට ගිය චිත්තක්ෂණේ මොනවද ඉතුරු? මොනවද ඉතුරු නෑ. බාහිරයක් තිබුණද? ඒක කොහොමද තිබුණේ නෑනේ. ආධ්‍යාත්මේ මම හිටියද? මමත් හිටියේ නෑ. චිත්‍රය දැන් තියනවද? දැන් චිත්‍රයක් නෑ. දැන් අලුත් චිත්තක්ෂණයක්. අලුත් චිත්තක්ෂණේදී බාහිර ආධ්‍යාත්මයේ දෙකම අතහැරීමින් තමයි චිත්‍රයක් මවල පෙන්නන්නේ. දැන් ඔදින් අහගෙන ඉන්නවා. අපි චිත්තක්ෂණ කීපයක් යා කරලා බලමු. දෙවෙනි චිත්තක්ෂණේ දැන් පළවෙනි චිත්තක්ෂණේ මොනවත් නැ ශූන්‍යයි. හරිද? දෙවෙනි චිත්තක්ෂණේදී බාහිරයයි ආධ්‍යාත්මයයි දෙකම අතහැරිලා. හරිද? මවා පෙන්නන චිත්‍රයක් තියෙනවා. ටිකක් හිතමු තලී චිත්‍රයක් කියලා. විඥාන මායාව. හරිද? මේ විඥාන මායාව විතරයි සලකන චිත්තක්ෂණේ තියෙන්නේ. බාහිරෙත් නැහැ ආධ්‍යාත්මයත් නැහැ. ඔච්චරයි තියෙන්නේ. බාහිරෙත් නැහැ. තමුත් නැහැ. චිත්තක්ෂණ මේ චිත්‍රේ තියෙනවා. මේ චිත්‍රේ කොච්චර කාලයක් තියෙනවද? චිත්තක්ෂණ එකයි. මේ චිත්තක්ෂණ ඉවරනකොට මොකද වෙන්නේ? එයත් නැති වුණා. එයත් නැති වුණාට පස්සේ මේ සලකන අතීතයට ගියපු දෙවන චිත්තක්ෂණේ මොනවද ඉතුරු? මොකක්වත් නැහැ. හරිද? දැන් තුන්වෙනි චිත්තක්ෂණයට ලැබුණා. එතෙන්දිත් බාහිර ආධ්‍යාත්මයේ දෙකම අතහැරීමින් හොඳට අහගන්න බාහිරයේ ආධ්‍යාත්මයේ දෙකම අතහැරීමින් තමයි අතහැරෙන එක පේන්නේ නෑ අපිට. චිත්තක්ෂණේ පටන් ගන්නකොටම දෙක අතහැරිලා දෙකම අතහැරීමින් චිත්‍රයක් මෙවෙයි විඥානේ මෙවෙයි. හරිද? එතකොට ඒ විඥානේ නැත්නම් ඒ චිත්‍රය මෙවිල පේනකොට බාහිරයක් තියනවද? නෑ. ආධ්‍යාත්මේ තියනවද? නෑ. ඉතින් කොච්චර වෙලාවක ඔය චිත්‍රේ තියනවද? චිත්තක්ෂණ එකයි. ඔය චිත්තක්ෂණේ ඉවර වෙනකොට මොකද වෙන්නේ? ඔය චිත්‍රය නැතිවිලා. එහෙනම් මේ අතීතයට ගිය එකෙත් මේ තුන්වෙනියට ගිය එකෙත් මොකද වෙන්නේ? මොකක්වත් ඉතුරු නැහැ. දැන් චිත්තක්ෂණ තුනක් ගැන කිව්වා. චිත්තක්ෂණ තුනේම අතීතයේ චිත්තක්ෂණ තුනනේ. චිත්තක්ෂණ තුනේ මොනවද ඉතුරු? මොකුත් නැහැ. එහෙනම් අතීතය කියලා එකක් තියෙනවද? නැහැ. ඊළඟ එක. හරිද? ඔය හැම චිත්තක්ෂණයකම බාහිරයක් දකින්න ලැබුණද? හම්බුනේම නැහැ. ආධ්‍යාත්මයක් තිබුණද? නැහැ. එහෙනම් මම කියලා කෙනෙක් ඉන්නවද? මම කියලා කෙනෙක් ඉඳලා තියෙනවද? මම කියලා කෙනෙක් ඉඳලා නැහැ. දැන් පැහැදිලිද? බුදුරණාහි කියනවනේ සම්මා දිට්ඨියට ආවනම් එයා අතීතේ අරම හිටියද කොහොම හිටියද කියලා හිතන්නේ නැහැ. මොකද අතීතයක් නැහැ. අතීතයක් නැහැ. අතීතයක් නැහැ. අතීතේ ශූන්‍යයි. පැහැදිලිද?
නිතරම වර්තමානයේ හටගන්නේ බාහිරයකුත් නැහැ ආධ්‍යාත්මිකුත් නැහැ. ඒ දෙක දකින්න ලැබෙන්නේ නැහැ. ඒකයි ඔය බොරු කියලා කියන්නේ. බාහිරයත් අතහැරලා ආධ්‍යාත්මයට අතහැරලා නිතරම ඉන්නේ විඥාන මායාවක් විතරයි දකින්නේ. ඒකත් හැම මොහොතෙම තියෙනවා නිරුද්ධ වෙනවා තියෙනවා නිරුද්ධ. එතකොට මේ දකින්නේ Taman දකින්නවා නෙවෙයි මම කියන කෙනෙක් නෑ මෙතන. බාහිරයකුත් නෑ. එහෙමනම් දැකීමක් වෙනකොට Tamanට නිතරම මතක් කරන්න පුළුවන් නම් චිත්‍රයක් දකින්නකොට ඕනේ. දකින්නකොට මෙතන මම නැත්තම් ඉතින් මොකටද මේව දැකලා? මම නැත්තම් මම ගිල කෙනෙක් නැත්තම් මේක දැක්කයි කියලා පළක් තියනවද? මේක ගැන හිතන්න පුළුවන්ද නෑනේ වැඩක් නෑනේ. දකින්න දෙයක්වත් එහෙම නැත්තම් නෑනේ. මායාවක් තියනවා ලෝකේ නැති දෙයක් මමල පෙන්නලා ඒක චිත්තක්ෂණයකින් නිරුද්ධ වෙනවා. සලකර චිත්තක්ෂණය තුලත් ඕක උත්පාද වයි නිරුද්ධ කියලා වෙනස් වෙමින් එනවා අපි කියලා කිව්වා. වෙනස් වෙමින් එන නිසා ඒ චිත්තක්ෂණයේ තුල උනත් අල්ල ගන්න බෑ. අහවල් වෙලාවේදී මෙන්න මේකයි දකින්නේ කියලා කියන්නත් බෑ. අයි වෙනස් වෙමින් ඉන්නේ. පැහැදිලිද අනිත්‍ය? එහෙනම් දැකපු දෙයක් තියනවද අර චිත්තක්ෂණ තුලේ? දැකපු දෙයක්වත් නැහැ. දැකීමක් තිබුණා ඒක ඉවරයි. දැකපු කෙනෙකුත් නැහැ. බාහිරයකුත් නැහැ. දැකපු දෙයක්වත් නැහැ. පැහැදිලිද? පැහැදිලිද? ඔන්න එහෙමනම් දැකීමේ යථාර්ථයවත් ඇත්ත කියන්නේ ඕක හරියට දැකලා තිබුණා නම් එදා අර ගුණි අයියගේ වෙඩින් එකට ගිහිල්ලා පුඩින් එකක් දැක්ක නේද? ඒ පුඩින් එක කියන්නේ මොකද්ද? මම ආපෙන්නපු මායාව. හරිද? ඒ දැකපු දේ අල්ලන්න පුළුවන්කම තිබුණද? එදා මෝඩකමට ඇල්ලුවා කියලා හිතුවට ඇත්තටම දැකපු දේ අල්ලන්න බෑ. හරිද? එතකොට ඔන්න හොඳින් අහගන්න. එදා ඒ මගුල් ගෙදර දැන් ඔන්න මන ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්නදී කියන්නේ එදා ඒ මගුල් ගෙදර ගිහිල්ලා දැක්ක නේද පුඩින් හරි ගස්සලා තියෙන මේසෙ තියෙන පුඩින්. ඒ දැකපු සමස්ත චිත්‍රය විඥාන මායාවක් නේද? හරිද? දැකපු සමස්ත චිත්‍රය අර මේසෙයි පුඩින් ටිකයි භාජනයයි ඒ ඊට පසුබාහිර දින බිත්තියයි මේසෙ වටේ හිටපු කට්ටිය දැකපු යමක් තිබ්බ නේද එදා? ඒ සේරම විඥාන මායාවක් නේද? ඔව්. ඒක දකින වෙලාවේ දකින කෙනෙක් හිටියද එදා? නෑ. දකින කෙනෙක් හිටියේ නෑ. ඒ දකින චිත්‍රයේ පිටින් මොනවද තිබුණද එදා? ඒත් නෑ. එහෙනම් එදා තිබුණේ ඒ අර දැකපු චිත්‍රයේ විතරක් එක මොහොතක් තිබුණා. දැන් මේ මොහොත ඉවරයිනේ. එහෙමනම් මේ මොහොත ඉවර වෙනකොට මම දැකපු චිත්‍රෙත් ඉවර වෙලානේ. එහෙමනම් එදා පුඩිමක් දැකපු කෙනෙක් හිටියද? කෙනෙක් හිටියේ නෑ. දැකපු පුඩිමක් තිබුණද? ඒත් නෑ. ඔව් ඊට පස්සේ කියනවා ඒක අපි අන්තිමට පැහැදිලි කරන්නේ ඔය ටික තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ දැකීමක ඇත්ත දැක්කොත් විතරයි මන ආයතනයෙන් අරමුණ ගන්නකොට කියලා දෙන්නේ. එහෙමනම් ඔය මොනවද සිහිපත් කරන්නේ? දැන් ඒව නැහැ නේද? දැන් මේ තුනම බාහිරයේ ආධ්‍යාත්මික දෙකේ තුනම නැහැ. තුනම නැත්නම් මේ ලෝකෙම නැහැනේ. මේ ලෝකෙම නැහැ. එහෙනම් සිහිපත් කරන්න බෑනේ. උපාදාන කරලා මෝඩකමට සිහිපත් කරන්න ගියත් නැවත වතාවක් එනවා ආයෙ අතහැරලා වෙයි. ඔය අවස්ථා දෙකක් දෙනවා අපිට. අවස්ථා දෙකම අතහැර ගන්න ඉන්න තමයි තුන්වෙනි වතාවේ මාරේ විල්ල බෙල්ලෙන් අල්ලගන්නේ. ඔන්න ඔය ටික තමයි මතක තියාගන්න ඕනේ. දැකීමක් වෙනකොට දැකීමක් හමුවේ රැවටෙන්නේ නැතුව ඉන්න නම් දැකීමක යථාර්ථය අපි වටහා ගන්න ඕනේ. මේක තමයි අමාරු. හැබැයි මේක එතකොට නිතරම කරන්න ඕනේ. මෙනෙහි කිරීම කරන්න ඕනේ. බොහොම පහසුයි. ඔය තමන්ට හුඟාක්ම කාර්ය බහුල නැති වෙලාවක පාරේ විදගෙන යනවනේ අපි තුමුන් හරි බඩු ටිකක් ගන්න. හරිද? නැත්තම් මොකක් හරි සාමාන්‍ය හවසට නිකන් ඇවිදිනවා තමයි. ඒක උදේට ඇවිදිනවා. ඔන්නේ ඇවිදගෙන යන වෙලාවක පාරේ කාගින්වත් බාධාවක් නැහැනේ. අයින් වෙලා තමන් ඉස්සරහට දකින්නෝනේ. දකින්නකොට දකින්නේ කුමක්? දකින්නේ මේක විඥාන මායාව. මේ චිත්‍රය හැදෙන්නේ බාහිරයත් අතහැරලා ආධ්‍යාත්මයට අතහැරලා. එහෙමනම් මේ චිත්‍රයේ දකින්න කෙනෙක් මෙතන නැහැ. දකින්න කෙනෙක් නැහැ. නිතර කියනවා. දකින්න කෙනෙක් නැහැ. ඒ වගේම තමයි මේක චිත්තක්ෂණයකින් නිරුද්ධ වෙනවා ආයෙ ඇති වෙනවා. සම්පූර්ණ චිත්‍රයම ගන්න ඕන. හොඳට මතක තියාගන්න. මේ චිත්‍රයේ පොඩි කොටසක් හරි වෙන් කරලා ගත්තොත් හරියන්නේ නැහැ. බාහිරයක් අහු වෙනවා. නිමිත්තක් අරගෙන. හරිද?
සම්පූර්ණ සමස්ත ඈත බලාගෙන ඈත සම්පූර්ණ චිත්‍රයම ගන්න. ඈත ගන්නකොට ඒ චිත්‍රයේ තියෙන සමස්ත චිත්‍රයේ තියෙන උපචිත්‍ර සේරම ඔකේ තියෙනෝනේ. එතකොට නමක් ගන්න පුළුවන් එකක. ඒක නමක් ගන්න බෑ. නැත්තම් මෝඩකමට කිට්ටු කරගත්ත ගමන්ම කාර් එකක් බල්ලෙක් මිනිහෙක් කියලා අරගෙන උපනිමිති වලට යනවා මේ අරයා මෙයා අහවලා වගේ එයා අහවලා වගේ කියලා ගන්න. ඇවිදිනකොට කිසි දෙයක් නිශ්චිතව බලන්න නැතුව හරිද? පාරේ අයින් වෙලා සම්පූර්ණ චිත්‍රයම අරගෙන බාහිරයට අතහැරලා ආධ්‍යාත්මයට අතහැරලා දකුණු චිත්‍රය එක ෂණයකින් නිරුද්ධ වෙනවා අලුත් එකක් හැදෙනවා. එකක් එනවා නිරුද්ධ වෙනවා. එතකොට මේ චිත්‍රයේ තියෙන උපචිත්‍ර පළවෙනි එකේ උපචිත්‍ර වල සාපේක්ෂ පීඨිම නෙවෙයි දෙවෙනි චිත්‍රය. සාපේක්ෂ පීඨිම. තුන්වෙනි චිත්‍රයේ උපචිත්‍ර වල සාපේක්ෂ පීඨිම තව පොඩ්ඩක් වෙනස්. මේ ටික වේගයෙන් වැටෙනකොට තමයි ඔය වාහන වගේ දේවල් යනවා, ගස් හෙලවෙනවා, ඕව පේන්නේ. එහෙම නැතුව ඒව බාහිරේ තියෙන දෙයක් නෙවෙයි. බාහිරේ තියෙන එකක් නෙවෙයි. චිත්‍රයේ තියෙන උපචිත්‍ර වෙනස් කර හිතින් වේගයෙන් පෙන්නනවා. එතකොට වාහනේ යනවා, ගස් හෙලවෙනවා, බල්ලෝ ඇවිදිනවා, මිනිස්සු ඇවිදිනවා පාරේ. බාහිරින් එකක් නෙවෙයි. බාහිරින් නෑ මිනිස්සු ඉන්නේ බාහිර. නෑ හිතින් මවාපෙන්න මායාව. පැහැදිලිද? ඔන්න බාහිරයයි ආධ්‍යාත්මයයි කියලා කියන්නේ ඔන්න ඔය. හරිද? මේක හොඳටම වැටුණාට පස්සේ අපි ඊට පස්සේ පැහැදිලි කරනවා ඇත නැත කියලා. එහෙමනම් එතකොට ඇත්තටම කවුරුත් ඇත්තෙම නැද්ද කියලා අපි බලන්න ඕනේ. කවුරුත්ම නැද්ද? නාම රූප කියලාත් නැද්ද එහෙමනම්? තියෙනවද? එතකොට නැත්තම් මොකක්වත්ම නැත්තම් ඕන දෙයක් කරන්න කමක් නැහැ. නේද? මොකක්වත්ම නැත්තම් ඉතින් ඔය සතෙක් මිනිහෙක් මැරුවත් කමක් නැහැ ඒක විතර. අය අන්තවලට යන්න බෑ. ඇත්ත කියන්නත් බෑ නැත කියන්නත් බෑ. හරිද? හැබැයි බාහිරේ දැන් අපි මේක හොඳින් අහගන්න මේ කරුණත් දැකීමක් වෙන මොහොත තියෙනවනේ. අපි ඒක ඊළඟ ඉදිරි කියමු. දැන් පටන් ගන්න නිසා පොඩ්ඩක් කියලා නවත්තනවා. දැකීමක් වෙන මොහොතේදී ওই දැකීම විතරයි තියෙනවා කියන්නේ. බාහිර මොකවන්නේ? බාහිර අතහැරලා සම්පූර්ණ. ආධ්‍යාත්මික සම්පූර්ණ මතයට. හරිද? දැකීම විතරයි තියෙන්නේ ওই මොහොත. එතකොට නිතරම මතක් කරන්න දැකීමක් තියෙනවා, මේ දැකීම. එතකොට අරමුණු නිමිති ගන්න බෑ වෙන ඒවා. සම්පූර්ණ සමස්තය දැකීමක් තියෙනවා. මේක දකින්න කෙනෙක් නෑ. ආධ්‍යාත්මයට අතහැරිලා, බාහිරයට අතහැරිලා නිරුද්ධ වෙනවා ආයෙ තියෙනවා. නිරුද්ධ වෙනවා ඇති. එතකොට අතීතේ යන හැම චිත්තක්ෂණයකම මොනවත් ශූන්‍යයි. හරිද? එතකොට හැම චිත්තක්ෂණයකම ආධ්‍යාත්මය කියලා එකක් අහුවෙන්නේ නැහැනේ. එහෙනම් සම්පූර්ණ අතීත කාලය තුල මම කියලා කෙනෙක් ඉඳලා නැහැ. ඇත්තටම අපි මම කියලා කෙනෙක් ඉන්න හිටියා කියලා ගත්තා. පැහැදිලිද? ඒ අනුව හිතනකොට මමයි දුක් විඳින්නේ කියලා දුක් විඳින කෙනෙක් නෑ. අපි ඒක කයින් අරමුණු ගන්නකොට කතා කරනවා. හරිද? එහෙමනම් ප්‍රශ්න මොනවා හරි තියෙනවනම් විනාඩි 5ක් විතර දෙන්නම් දැකීමකට අදාළව මොනවා ප්‍රශ්න දෙන්නම් අහන්න. ඊළඟට අපි නතර කරමු. උතන තියෙන ප්‍රශ්න අනිවාර්යයි. ඒ නිසා තමයි අර දැන් උතන සිදුවෙන්නේ භෞතික දෙයක සිදුවීම නෙවෙයි. චිත්ත පරම්පරාවක් සිදුවීම නෙමෙයි අපි අරගෙන. ඒ නිසා තමයි අපිට අවසානයේ හිතන්නේ තමයි අන්තිමකින් ආවේ කොහෙද කියලා හොයන්නවත්. යන්නේ කොහෙද කියලා හොයන්න බෑ. ඒ විදිය කොහෙද කියන එකවත් යන්නේ කොහෙද කියලා නෙවෙයි මෙතන පස්සේ ගන්න. මේ වර්තමානයේ තුල සිදුවෙමින් පවතින දෙයක් නෙමෙයි. ඒ කියන්නේ දැන් හරියටම ධර්මයේ දැක්කට පස්සේ Tamanට තේරෙනවා නිතරම තියෙන්නේ දැන් දන්නකොයි දකින්න එක චිත්තක්ෂණය. දකින්න එක චිත්තක්ෂණයේ සැලකුවොත් ඒ සලකන චිත්තක්ෂණය තුල බාහිරයත් අතහැරිලා ආධ්‍යාත්මයත් අතහැරිලා දෙපැත්තම අතහැරිලා විඥාන මායාවේ මවාපෙන්න එක විතරක් චිත්තක්ෂණයක් තියෙනවා. එතකොට හේතු බාහිරය ආධ්‍යාත්මය කියන හේතු වැය වෙමින් තමයි ඔය ඵලයේ හැදුනේ. ඒක තමයි කියන්නේ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා. හේතු ප්‍රත්‍යයෙන් හටගෙන පවතින දෙයක් තියෙනවා විඥාන මායාව. හේතු නිරෝධයෙන් මේක නිරුද්ධ වෙලා යනවා. එච්චරයි තියෙන්නේ. ඒ කියන්නේ එච්චරයි තියෙන්නේ කියන්නේ
මේ හේතු ප්‍රත්‍යයෙන් විඥාන මායාවක් හටගන්නකොට ආධ්‍යාත්මය කියලා එකක් නෑ අතහැරිලා. බාහිර කියලා එකක් නෑ අතහැරිලා. එතකොට ආධ්‍යාත්මය